අභිනිෂ්ක්‍රමණයට කාලයයි. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබිච්ච වෙලාවකදී මේ රවුමෙන් ගැලවිලා එළියට පයි. මේ රවුම ඇතුළේ හිර වෙන්න එපා. දැන් ඔබ බලන්න ඔබ ගෙවන ජීවිත ප්‍රතිපදාව ඇතුළේ ඔබ මේ රවුම ඇතුළේ සක්සස් වෙන්න හදන්නේ සාර්ථක වෙන්න හදන්නේ රවුමෙන් එළියට පයින්න හදන්නේ. මම දන්නේ ඔබට උත්තරයක් ඇති ඔබ ගා. ඔබ උත්සාහ කරන්නේ මේ රවුම ඇතුළේ සාර්ථක වෙන්න. සංසාරයේ කියන රවුම හිර වෙලා පැහැදිලිද මම මේ කියන්නේ. ඔයගොල්ලෝ අර ඉස්සර ලොතරැයි අදිනවා දැකලා තියෙනවනේ. ඒව රවුම් ටිකක් කැරකි කැරකි තියෙනවා. ඔයගොල්ලෝ ඔක දිහා එන්න බලන් ඉන්නව නේද ස්විප් එකකුත් අරගෙන. මොනවා වෙයි කියලාද? නිකන් මගේ අතේ තියෙන ඉලක්කම කැරකිලායි කියලා බලන් ඉන්නවනේ. එකක් දෙකක් නොගියොත් තුන හරියයි කියලා බලන් ඉන්නවා. අපේ මිනිස්සු පුදුම හීන මවන්නේ පින්වදී. 10 ස්විප් එකක් අරගෙන කෝටි ගානක හීනයක් හැමදාම රැට දකින්න. නෑ පුදුම තෘෂ්ණාවක් තියෙන්නේ. ඉතින් ඒක අරකේ ආවේ නැති වුණොත් ස්විප් එක විසික් කරන්න හේව නෑ. පවදාට එනවා කවුද? අර ලොතරයි විකුණන කෙනා එනවා. එයා ගාවටත් ගිහිල්ලා බලන්න. මොකද ඊයේ ටීවී එකට වැරදුනක් දන්නේ නැහැ. හොඳයි. එයාත් වැරදියට කිව්වොත් ලොතරැයි විසික් කරනවා. නෑ නේ ඒක ආයි හෑම් බෑග් එකේ දාගන්න. දාගෙන හන්දියේ ස්විප් කඩේ ගාවටත් යනවා. ඕකෙත් බලලා එයත් නෑ කිව්වොත් එතන විසික් කරන්නෙත් නෑ. ඒ ඩස්බින් එකට දාන්නේ කවදා. ආයි බෑග් එකට වෙනද ඇයි? අර කපට බොරු කියලාත් දන්නේ නැහැ. ඔක තමයි මිනිසුන්ගේ ඇටි. මිනිස්සු රුපියල් 10ක් 20ක් වේදම් කරලා කෝටි ගානක හීන දැක ජීවිතේ වයසට යනවා. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුරු ධර්මානුශාසනාවේ ආරම්භ වන්නේ ජනවාරි 11 වන දින උපන් දිනය සමරන අවුරුදු 3ක් වයස ඇති තිනාල් බෝමෙත් ආදරණීය පුතණුවන්ට මේ බුදු සසුනේදීම පැවිදි වී උතුම් ධර්ම අවබෝධයේ පිණිස මෙම ධර්ම දානමේ පින්කම හේතු වාසනා වේවා යන අරමුණ පෙරදරිවයි අද ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ පදිංචි අමිල ප්‍රසාද් මහතා සහ චමිලා කුමුදිනී යන පින්වත් දෙපළ. අද දේශකයන්න් වහන්සේ අසිරිමලය වනසේනාසන ගරු සාමග්ගී සංඝ සභාවේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ලෞතුරු බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්ම පණිවිඩය ලෝකයට ඇහෙන කාලයක ධර්මය අහන්න ලැබීමත් සංසාරිකව කරගත්තු විශාල පුණ්‍ය කර්මයක්, කර්මික විපාකයක්. ඒ ධර්මයේ හැසිරෙන්න ලැබීමත් සංසාරිකව කරගත්තු විශාල කුසල කර්මික විපාකයක්. ඉතින් අද දවසේ මේ පින්වතුන් බොහොම සතුටටපත් වෙන්න ඕන, විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවේ දායකත්වයන්ගෙන කටයුතු කරන, විශේෂයෙන්ම ජනවාරි මාස 11 වෙනි දින
තමන්ගේ තුන්වෙනි පන්දිනය සැමරූ තිනාල් බෝමෙත් පොතනුවන්ට සෙත් ප්‍රාර්ථනා කරයිමත්. සිනෙලි අකිත්නා දියණිය විශ්මි නවෝදයා දියණිය ඇතුළු මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන සියලුම පින්වතුන් එමව් දෙමව්පියන් බොහොම සතුටටපත් වෙන්න ඕනේ. අනේ අපිටත් මේවැනි උතුම් ධර්මලාභයක් බෙදා හදා දීමට හැකියාව ලැබුණා නේද කියලා කල්පනා කරමින් සතුටටපත් වෙන්නට ඕනේ. පින්වත්නි, මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්න කලින් සාමාන්‍ය සත්වයෝ ජීවිතේ සැනසෙනුම තැන කියලා හිතාගෙන ඉන්නේ බ්‍රහ්ම ලෝකය. කියන්නේ එහෙමයි කියලා තියෙන්නේ. මේ රජ කුලය, දෙව් කුලය සහ බ්‍රහ්ම ලෝකය කියලා තමයි තුනකට බෙදලා තියෙන ලෝකේ සැප. රජ කුලය කියන්නේ සාමාන්‍ය හීන බ්‍රහ්මචර්යාවෙන් ලැබෙන විපාකයක්. මධ්‍යම විදියට යම් කෙනෙක් බ්‍රහ්මචර්යාව රැක්කොත් එයාට දිව්‍ය ලෝක සම්පත්තියත්, උපරිම විදියෙන් බ්‍රහ්මචර්යාව රැක්කොත් එයාට බ්‍රහ්ම සම්පත්තියත් ලැබෙනවා කියලා මතක් කරලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණාට පස්සේ තමයි තේරෙන්න ගත්තේ බ්‍රහ්ම සම්පත්තියත් මහා දුක් ගොඩක් කියලා. ඊයේ ලස්සන කතාවක් කිව්වා. මම හිටියේ තැන දරුවෙක්. මම මෙහෙම හිටියට මාත් ඔය මාතලී එක කොච්චර රවුම් ගහලාද කියලා. මටත් ඒක කල්පනා වුණේ ටිකක් වෙලා ගිහිල්ලා. මම මෙහෙම හිටියට මාතලී එක මාත් කොච්චර කරක් ගහලාද කියලා. මොකද්ද මේ කියන්නේ? සක්‍ර දේවේන්ද්‍ර වෙලා කොච්චර සංසාරේ ඉන්නේ නැද්දනේ. ඒතර මාතලිත් එක්ක අපිත් රවුම් ගහලා නෑද? අපෝ තියනවා. වාජ්‍යන්ති රතේ නැගලා පුන්සඳ මඩලක් වගේ කියනවා ඇතට පේන්නේ. කරක් ගහලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. නේ? දැන් ත්‍රිවිල් එකක්වත් නොතිබ්බට. පැති බ්‍රහ්ම ලෝක සම්පත්තිය පවා දුකයි කියව බුදුරජාණන් වහන්සේ සැපයි කියලා පෙන්නුවේ මේ ස්කන්ධ වලින් මිදිච්ච තැන. දිව්‍ය ලෝකෙත් නෙමෙයි, මනුෂ්‍ය ලෝකෙත් නෙමෙයි, බ්‍රහ්ම ලෝකෙත් නෙමෙයි. ඒ තුනම අයිති වෙන්නේ ලෝකෙට. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මහණෙනි, මේ ලෝකය කියන එක ඇතුලේ හිර වෙලා ඉන්නවා කියන්නෙම අංක 1. කොහෙවත් ප්ලැට්ෆෝම් එකක් කොහෙවත් තැනක් ස්ථිර නැහැ. ඔකනේ ඇත්ත. දැන් මනුෂ්‍ය ජීවිතේ හොඳයිනේ. ඇත්තරම් මේක එච්චර ලොකු නරකක් නෑ. ඉතින් නරකක් තියෙනවනේ ওই පිංගුතුල්ලා. මිනියේ මේක ඔය අන්තිම කාලෙදි ලෙඩ දුකක් හැදෙනවා. එහෙම තමයි ඉතින් ජීවිතේ හැටි. ඒ වගේ පුංචි ෆෝල්ට් ටිකක් තමයි තියෙන්නේ. හැබැයි දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ අපි ඒ ෆෝල්ට් ටික නැති කරගන්න දැන් බක්කුල මහරහතන් වහන්සේ ගත්තාම මුළු ජීවිත කාලෙටම කිවිසුමක් විතරයි ගියේ කියනවනේ. ලෙඩක් දුකක් නෑ. ඔය පිංගුතුලටත් ඕනනම් කර්ම රැස් කරලා ඒ වගේ ජීවිතයක් ගන්න බැරිද? පුළුවන්. එහෙම ගන්න පුළුවන්. මුද්‍රා ඖෂධ ආරවම පූජා කරලා ගන්න පුළුවන්. හැබැයි වැඩක් තියනවාද? වැඩක් නෑ. හේතුව කිසිදු ලෙඩක් නොහැදුණත් බක්කුල මහරහතන් වහන්සේට පිරිනිවන් පාන්න උනා. ඒ කියන්නේ ලෝකයේ ඇතුලේ කොහෙවත් ස්ථීරසාර තැනක් නෑ. මෙහෙ වේවා මනුස්ස ජීවිතයත් එහෙමයි පින්ගන්නේ. මේ මනුස්ස ජීවිතයේ තියෙන භයානකම නරක තමයි මේ මනුස්ස ජීවිතය ස්ථිර නැහැ කියන එක. බ්‍රහ්මෙක් වෙන්න තැන බලන්න. බ්‍රහ්මෙක් වෙන්න ලේසි නෑ. බ්‍රහ්මෙක් වෙන එක ලේසිද? බ්‍රහ්මෙක් වෙන එක ලේසි නෑ. අඹදරුව අතාරින්න ඕනේ. සැපයිද දුකයිද? දුකක් අඹදරුව අතාරලා කැලෑවකට යන්න ඕනේ. සැපයිද දුකයිද? කැමති ආහාර හොයන්නේ නැතුව ලැබෙන ආහාරයක් වළඳලා පිළිවෙත් පුරා ගන්න හිත හදා ගන්නවා. සැපයිද දුකයිද? දුකයි. මිනිස්සු වගේ සැප සම්පත් හොයන්නේ නැතුව තියෙන දෙයකින් පරිමෙහිගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. පින්ගන්නේ. එහෙම පුරුදු වෙලත් 10000ක් උත්සාහ කරොත් එක්කෙනාටයි ධානයක් ලබන්න පුළුවන්. ඒ ධානයත් මරණ වේලාව දක්වා පරිහවා ගන්න නැතුව තියාගත්තොත් විතරයි බ්‍රහ්ම ලෝකයකට යන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකයකට ගියා කියලා එතන ඇති ස්ථිරසපන බ්‍රහ්මයන් මෝහ ගින්නෙන් ගිනි ගන්නවා. අප්‍රමාද ගින්නෙන් ගිනි ගන්නවා. අප්‍රමාද නෙවෙයි ප්‍රමාද ගින්නේ. කුසලේ ප්‍රමාදයි. විපරිණාම
විපරිණාමයටත් පත් වෙනවා. ඒකනේ කාලයක් ගිහිල්ලා මොකක් වෙනවද? චුත වෙලා යන්න. අන්න ඒකයි අර කඩිරැලක් පෙන්නලා කිව්වේ. මතකද? ආනන්ද මේ කඩිරැලේ සක්විති රාජ්‍යත්වය නොලබපු කඩියෙක් නෑ කිව්වා. එතකොට ඔය පින්වතුන්ලගේ අතර සංසාර ජීවිතය කල්පනා කරලා බලව මාතරිත් එක්ක කොච්චර කරක් ගහලා ඇද්දනේ. දැන් මේක තමයි අපි තේරුම් ගන්න. මේක තේරුම් ගන්නකම් සංසාරේ භව ගමනින් මිදෙන්න ඔබට හිතක් පහළ වෙන්නේ. ඔබට මේ භවගාමී ගමනින් මිදෙන්න ඕන නම් ඔබ විසින් කළ යුත්තේ මේ ජීවිත යථාර්ථය තේරුම් ගැනීමයි. පින්වත්නි. ඉපදිපදී මෙරි මෙරි යන මේ ස්කන්ධ සහිත ලෝකෙට නම් ඇලුම් කරන්න එපා. පැහැදිලිද මම කියන්නේ? ඉපදිපදී මෙරි මෙරි යන මේ ස්කන්ධ ලෝකයට ඇලුම් කළොත් ඔබ ඇලුම් කරන්නේ සංසාරයටයි. ඔබ සංසාරයට ඇලුම් කරනවා කියලා කියන්නේම ඔබ ඇලුම් කරන්නේ දුකටයි. ඔබ දුකට ඇලුම් කරනවා නම් ඔබ සංසාරයට ඇලුම් කරනවා නම් අර බුදුරජාණන් වහන්සේ ආපක තමයි මටත් අහන්න තියෙන්නේ. අපි මෙච්චර කියනකොටත් ඔබ මේ දිරණ රූපයට ඇලුම් කරනවා නම් අපි මෙච්චර කියනකොටත් ඔබ මේ වයසට යන රූපයට ඇලුම් කරනවා නම් මේ කුණු වෙලා අන්තිම කාලේ වෙනකොට වැగిරෙනවා පින්වත්නි. මම ඊයේ පෙරේද රෝහලට ගිය අනුරාධපුර පින්වත්නි පින්වතුන් කියන්නේ එක එක ලෙඩ්ඩු එක එක සමහරු බෙරියන් දෙනවා, සමහරු යටිගිරියෙන් කෑ ගහනවා මුළු ස්පිරිතාලෙටම ඇහෙන්නේ. සමහරු ජීවිතය ගැන පින්වත්නි හිතාගන්න බැරුව දැන් එක ස්වාමීන් වහන්සේ නමක් මට හම්බුණා රෝදපොටුවක. උන්වහන්සේ කියනවා මේ උන්වහන්සේට අංශභාගය ඇතිලා මම ළඟට ගිහිල්ලා වන්දනා කරලා කතා කරා මේ අපිට ඉතින් කවුරුත් නෑ වයසට ගියාම කොයි කාටත් කිව්වා. ඉතින් ඕක කතාව මාර ඇත්තක්. නේ සාහසික ඇත්තක්. අපි දැන් ඊටට දායකයෝ ඉන්න පුත්තා මත්ති දනම් මත්ති දායකන් අත්ති එහෙම එකක් නෑ. ඔගොල්ලෝ කොහොමද මට කලින් අපවත් මැරෙන්න තියෙන කට්ටිය. සාමාන්‍ය ආයුෂ ජීවත් වුණා. එතකොට මේ අස්තීර ලෝකයට බලාපොරොත්තුවක් ගොඩනගා ගන්න යනවට වඩා හොඳයි පින්වත්නි. මා මුහුදට ගිහලා වෙරළින් මාලිගාවක් කතා කරන්න. ඒක ටිකක් වෙලා හරි පවතී. ජීවිතේ නම් මෙහෙම ඉන්නවා පින්වත්නි. හෙට වෙනකොට ජීවිතේ ඔබ දන්නවද එක පුංචි ජර්ම් එකකට පුළුවන් ඔබේ මනස සම්පූර්ණයෙන් අනිත් පැත්තට ඇදලා දාන්න. ඔබ දන්නවද ඔබේ මොළයට යම්කිසි ආකාරයක විස බීජයක් ගිය. දී වැඩියා තත්වයේ ඕනවට වඩා වැඩි වුණු. හරි. කොලෙස්ටරෝල් තත්ත්වය ඕනවට වඩා ලිමිට් එක පැන්නොත් ඔබ දන්නවද ඔබට මේ ඉන්න ප්‍රකෘති මානසිකත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම දන්නේ ඔබට මේක තේරෙනවද නැද්ද කියන්න. හැබැයි මෙච්චර කියනකොටත් ඔබ මේ ලෝකේ අතහරින්න නැත්තම් මානසිකව මේ භවයේ විතරක් නෙවෙයි අතහරින්න ඕනේ. අප්පෝ ඇත්ත තමයි මේ ජීවිතය හොඳ නැහැ. ඒ නිසා ඊළඟ පද අනුරුද්ධ මහරහතන් වහන්සේට එක වෙලාවක ඇවිල්ලා කියනවා දේවතාවියක් අනුරුද්ධ ඔයා මේ මොනවද කරන්නේ? යන්නකො නන්දුනේ ඉන්න පැත්තට. එහෙන් සැප තියෙන්නේ. නන්දන උයනට නොගිය කෙනෙක් කොහොමද සැප වින්දා කියන්නේ? අනුරුද්ධ මහරහතන් ඔයගොල්ලන්ට කොහොමද ඇවිල්ලා සක්‍ර දේවේන්ද්‍රය වෙනවා ඇවිල්ලා දැන් අපි දමුකෝ මාතලි දිව්‍ය පුත්‍රයා ගැන කතා කරපු නිසා මේ මහා ඉර්ධිය ඇති දිව්‍ය පුත්‍රෙක් විහිළුවට ගන්න එපා. ඇවිල්ලා ඔබට කියනවා යම් දිව්‍ය ලෝකෙ පැත්තට ගිහිල්ලා ඉන්න කියලා. ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඉතින් අලියගේ නැට්ටෙල්ලිලත් ගියා කියනවනේ නේ. අරදිනවනේ ගමරාලිගේ නැට්ටෙල්ලිලා ගම්මානිය දිව්‍ය ලෝකෙ යන්න හැදුවා කියලා. ඉතින් ඔබට දිව්‍ය ලෝකෙ පැත්තකට දාන්න සතියකට සිංගප්පූරු පැත්තේ ගිහිල්ලා එන්න යන්න කියලා ඇහුවොත්. ඒ කියන්නේ ඔබ මේ මනුස්ස ලෝකේ කුණු මස් වලට ඇලුම් ඔබ මේ කුණු මස් වලට ඇලුම් කරන જાතිය පුද්ගලයෝ. ඔකයි ඇත්ත. ඔබට තියෙන්නේ මිනිස් මානසිකත්ව නෙමෙයි. සූකර මානසිකත්ව. අසෝචි වලට ඇලුම් කරන්නේ ඒකයි. දිර දිරා යන අර පාරේ තියෙන කෑන් හිම දැක්කම ඉස්සර බෝතල් පත්තර එකතු කරන මිනිස්සු ඒව එකතු කරනවා. ඒ කියන්නේ ඔබත් ඒව එකතු කරන මිනිස්සු වගේ. දිර දිරා යන කෑන්, දිර දිරා යන රූප, වියකී යන රූප එකතු කරන ඔබ ජීවිතය අවසානයේදී ඒව ටික හැමම තියලා මැරලා යනවා. කියන්නේ මේ ලෝකෙට විතරක් නෙමෙයි සංසාරගතව තියෙන කිසිම භවයකට ඇලුම් කරන්න සුදුසු නැහැ. මේකේ විශේෂත්වය තමයි මේ වෙලාවේ විතරයි ඔබට පුළුවන් මේකෙන් එළියට පයින්.
හදිසියවත් මේකෙන් එළියට මේ වෙලාවේ නොපැන්න. ඒක බුද්ධෝත්පාද කාලය. ආයි කවදාවත් මේ ඔපචුනිටි එක ලැබෙන්නේ නැහැ. මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇයි? කවුද මේ චක්‍රෙන් එළියට යන්න කියලා දෙන්නේ? හැමෝම මේ චක්‍ර දැන් ධනාත්මක චින්තනය. ඒක හොඳයි තවුසන්ට. ධනාත්මක චින්තනය කියන එක ලෝකයේ ඇතුලේ වෘද්ධියක් පෙන්වන එක. නරක නෑ. සල්ලි නැති කෙනෙක්ට සල්ලි අම්බ කරගන්න හොත ක්‍රමවේද. හැබැයි මේ චක්‍රය ඇතුලේම හිර වෙන්න වෙනවා මිසක් පින්ගන්නේ ඔය කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ නේ. දැන් මට මේ පෙරේදා කවුරු හරි කතාවක් කිව්වා. ඔව් ඒක අම්මා කෙනෙක්ට කතා කරා බෙල්ලට ආපු පිළිකාව ඇඟ දිගේ දුවල මල මුත්‍රා මාර්ග වලටත් ගිහිල්ලා කියලා. බලන්න ජීවිතේ හැටිය. දැන් සල්ලි වලින් පුළුවන්ද ඒ වේදනාව නැති කරන්න? සල්ලි වලින් ඒ වේදනාව නැති කරන්න බෑ පින්වතුනි. කවුරු හරි කෙනෙක් ජීවිතේ අවසාන කාලෙදි ට්‍රොලියකට වැටිලා කොන්ද රිදෙනවා කියලා බෙරියන් දෙද්දි ඒ දුක ෂෙයා කරගන්න පුතාට බෑ. එයා මේ පයිලට් කෙනෙක් කියලා. ડોක්ටර් කෙනෙක් වුණත් අසරණ වෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබිච්ච වෙලාවකදී මේ රවුමෙන් ගැලවිලා එළියට පයි. මේ රවුම ඇතුළේ හිර වෙන්න එපා. දැන් ඔබ බලන්න ඔබ ගෙවන ජීවිත ප්‍රතිපදාව ඇතුළේ ඔබ මේ රවුම ඇතුළේ සක්සස් වෙන්න හදන්නේ සාර්ථක වෙන්න හදන්නේ රවුමෙන් එළියට පයින්න හදන්නේ. මම දන්නේ ඔබට උත්තරයක් ඇති ඔබ ගාව. ඔබ උත්සාහ කරන්නේ මේ රවුම ඇතුළේ සාර්ථක වෙන්නයි. සංසාරයේ කියන රවුම හිර වෙලා පැහැදිලිද මම මේ කියන්නේ? ඕගොල්ලෝ අර ඉස්සර ලොතරැයි අදිනවා දැකලා තියෙනවනේ. කොහොමද අර ඉස්සර නාලිකාවල අදිනව නේද මේ ලොතරැයි? ඒව රවුන්ඩ් ටිකක් කැරකි තියෙනවා. ඔයගොල්ලෝ ඔක දිහා එන්න බලන් ඉන්නව නේද ස්විප් එකකුත් අරගෙන මොනවා වෙයි කියලාද? නිකන් මගේ අතේ තියෙන ඉලක්කම කැරකිලායි කියලා බලන් ඉන්නවනේ. එකක් දෙකක් නොගියොත් තුන හරියයි කියලා බලන් ඉන්නවා. අපේ මිනිස්සු පුදුම හීනමවන්නේ පින්ගනි. 10 ස්විප් එකක් අරගෙන කෝටි ගානක හීනයක් හැමදාම රැට දකින්න. නෑ? පුදුම තෘෂ්ණාවක් තියෙන්නේ. ඉතින් ඒක අරකේ ආවේ නැති වුණොත් ස්විප් එක විසික් කරන්නේ එහෙම නෑ. පවදාට එනවා කවුද? අර ලොතරයි විකුණන කෙනා එනවා. එයා ගාවටත් ගිහිල්ලා බලන්න. මොකද ඊයේ ටීවී එකට වැරදුනක් දන්නේ නැහැ. හොඳයි. එයාත් වැරදියට කිව්වොත් ලොතරයි විසික් කරනවා. නෑ නේ ඒක ආයි හෑම්බෑග් එකේ දාගන්න. දාගෙන හන්දියේ ස්විප් කඩේ ගාවටත් යනවා. ඕකෙත් බලලා එයත් නෑ කිව්වොත් එතන විසික් කරන්නෙත් නෑ. ඒ ඩස්බින් එකට දාන්නේ කවදාවත්. ආයි බෑග් එකට වෙනද ඇයි? අර කපුට බොරු කියලා දන්නේ නෑ. යන්නේ ඔක තමයි මිනිසුන්ගේ ඇටි. මිනිස්සු රුපියල් 10ක් 20ක් වේදම් කරලා කෝටි ගානක හීන දැක ජීවිතේ වයසට යනවා. ඒ කවදාවත් කෝටි ගානක ස්විප් එකක් ඇදලා තියනවද මන්ද ඔය පිංගුතුල්ලන්ට? ඇදෙනව නැත්තේත් නෑ ඉතින්. කලාතුරකින් එක්කෙනෙකුට ඕක ආවොත් තමයි. සෙන්සා පිංගුතුනි මේ ඔය කොහොම නමුත් මම මේ කියාගෙන ආවේ අර ඔක ලොතරයි බෝල ටික කැරකි තියලා එක බෝලයක් එකපාරට මොකක් වෙනවද? එළියට ඇවිල්ලා එළියට පයින්නවනේ. කියන්නේ ඔබත් ඇවිල්ලා ලොතරයි බෝලේ වගේ. හොඳට මතක තියාගන්න මේ උපමාව. මේක ඇතුළෙම කැරකි ඉන්න එක එක්කෙනා වදිනවා එක එක්කෙනා හැප්පෙනවා. තරංගයක් ලොකු. හැබැයි එළියට පයින්නේ කලාතුරකින් එක්කෙනයි දෙන්නයි. හරි. ඇත්තටම ඔබ නම් මේකේ කැරකෙන්නෙත් නැහැ. අඩුව මේ සාසන භ්‍රමචර්යාව ගැන අවබෝධයෙන් සාසන භ්‍රමචර්යාවට ආපු කෙනෙක්වත් මේකෙන් ගැලවිලා එළියට පයින්නවා. ඇත්තටම මේකදී මේ බණ කියාගෙන යන ගමන ඇතුලේ මට හිතලා තියෙනවා ඇයි අපි මේ බණ කියන්නේ කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට දැන් මේ කර්ම විපාකේ ඇත්ත යහපතක් වෙනවා මේකෙන් පිනක් දහමක් හරි කරගෙන දිව්‍ය ලෝක සම්පත්තියකට හරි යන්න උත්සාහ කරනවා. හැබැයි අපි මේ කියන කතාව නිවන ගැන ලෝකෙට බර වැඩි දෝ කියලාත් හිතෙනවා. කියන්නේ මිනිස්සුන්ට ස්කන්ධ ධාතු ආයතන වලින් නිදහස් වීම ගැන හීනෙන්වත් දැන් ඔය පිංගුතුල හීනෙන් දැක්කද? දැන් මම පහුගිය දවස්වලත් මේක අහලා තියෙනවා. ඊට පස්සෙවත් හීනෙන් දැක්කද නිවන් දැකලා ඉන්නවා. නේ ධානයක් ලැබලා අහසින් යනවා වගේ එකක් හීනෙන් දැක්කේ නැහැ නේ කවදාවත්. හීනෙන් දකින්නේ මොනවද? ජනාධිපති වෙලා ඉන්නවා දකි. ස්විප් එකක් ඇදලා ඉන්නවා දකි. කියන්නේ කාම හීනමයි දකින්නේ. කවදාවත් මාන වෙලා ඉන්නවා වගේ හීනයක් දැක්කත් අඩුම ඒ කියන්නේ මේ මිනිස්සු ජීන්නකටලා ඉන්න වෙලාවෙත් අර වාගෙන හිතලා නිදා ගන්න වෙලාවටත්
බවංගෙන් මිදිලාවිල්ලා හීන දකින්නේ. ඒ දකින්නෙත් කාම ලෝකයේ ගැනමයි පින්වත්නි. හීනකින්වත් කාම ලෝකේ ප්‍රාර්ථනා කරන්න එපා. අඩුම හීනකින්වත් ප්‍රාර්ථනා කරන්න එපා කියපු කාම ලෝකයේ ඔබ හීනෙනුත් කාම ලෝකයේම නම් දකින්න. හිතන්න ඔබේ මනස කොයිද තියෙන්නේ කියලා පින්වතුනි. ඔය පෙරේදා මගේ වාහනේ ලවන මල්ලිගේ අයියා නැති වුණා. අයියා නැති වුණාට පස්සේ මහර 12ට විතර කෝල් එක ආවේ. ඒ කතා කරපු අනිත් අයියා මල්ලිට කියනවලු මේ මල්ලි මට කියන්නේ දැන්. ලස්සන මල්ලි මට කියන්නේ මේ පෙරේද එකපාරටම ස්වාමීන් වහන්සේ ජීවිතය ගැන අවබෝධයෙන් ඉඳි හරිම ලේසි නේද ජීවිතේ ජීවත් වෙන. මම ඇයි එහෙම එකපාරට කිව්වේ? දැන් මෙයා සාමාන්‍යයෙන් එහෙම කතා කියන්නේ නැහැ. වෙයි එහෙම කතාවක් කිව්වේ. දැන් එදා අයියා නැති වෙච්ච වෙලාව තමයි මට ඒක තේරුණා. මම ඇයි නෑ අවබෝධයෙන් ජීවිතේ තේරුම් ගත්තාම මේක හරි මේ එච්චර අමාරු නෑ. මම ඇයි එහෙම කියන්නේ කියලා ආයෙ කිව්වා. එදා කෝල් එක එනකොට ඒගොල්ලෝ කලබලෙන් කතා කරේ. මං හිතුවා කවුරු හරි මැරලා තමයි ආයෙ අනිවාර්යෙන් දෙකක් නෑ. අම්මද දන්නෙත් නෑ. ආයි අසනීප වෙලා හිටිය නිසා අයියාද දන්නෙත් නෑ. මල්ලි මට කියනවා ඒගොල්ලෝ බය වෙලාවලු මං කලබල වෙයි කියලා. මල්ලිට හිනා. එහෙම කිව්වේ උන් හිතන් ඉන්නේ මට මං ඔය කහලා කලබල වෙයි කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ මං කවුද කියලා. එහෙම කිව්වා. වින්ගත්නේ. ඒ මරණය ගැන ඇහෙද්දිම උනත් මල්ලි එහෙම ඇහෙනකොට මොකද හිතුනේ? බාන්නේ අපිත් එක්ක ඉඳලා භාවනා කරලත් නෙමෙයි ලොකුවට. ඉඳලම ස්වාමීනි කරගත්තු කර්මානුරූපීව ලැබිච්ච උප්පත්තිය ගැන විතරයි සිහි වුණේ කිව්වා. වෙන කිසිම දුකක් නැහැ මැරෙනවමනේ. වෙන කිසිම දුකක් නැහැ කිව්වා. බලන්න ජීවිතේ තේරුම් ගත්තාම හරිම සිම්පලි මේ ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් විදිය. කොයි වෙලේ හරි තමන්ගේ මරණය ආවත් තමන් ඒකට අර ඇම්බරි ඉන්නේ නැහැ. ඒකයි. හොඳට මේකට ශක්තිමත්ව මුහුණ දීලා ශක්තිමත්ව මුහුණ දෙනවා කියන්නේ මම මැරෙන්න ලෑස්ති කියන කල්පනාව නෙමෙයි. මේ සබ්බේ සංඛාරා දුක්ඛාති. මේ සංස්කාරයෝ නම් දුකයි. නැතිවීම ස්වභාව කරගෙන පවතිනවමයි. දැන් භික්ෂුවක් එහෙම නින්නේ. භික්ෂුව මේ ස්කන්ධ පහ ගැන අපේක්ෂාවෙන් නැහැ. කොයි වෙලේද මේක භංගයටපත් වෙන්නේ කියලා ඇඟිලි ගැන පිළිකුලෙන් පෝෂණය කරනවා. දිවට අහුවෙන කැමරා රසය ගිලිලා නැහැ භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේලා ගිලිලා ඉන්නේ හුදකලා රසය. විවේක රසය. සන්තුට්ඨිතා, පවිවේකතා, අප්පිච්චතා වගේ ගුණ ධර්ම වඩන භික්ෂුව. පාංශුකූලික චීවරය දරාගෙන පත්ත පිණ්ඩිකංග දූතාංග සමාදන් වෙලා සපදාන චාරිකංග දූතාංග සමාදන් වෙලා නේ සජ්ජිකංග දූතාංග සමාදන් වෙලා ආරඤ්ඤිකංග දූතාංග සමාදන් වෙලා ගුණ පිළිවෙත් පුරන්නම මේ ලෝකයේ පිළිබඳව අපේක්ෂාවක් නැති නිසා. හැබැයි ඔබ දැන් මම ඔබට හොඳ උපමාවක් කියන්න. ඔන්න බලා ගන්න ඔබත් ලෝකෙන් එතර වෙන්න යන කෙනත් අතර වෙනස. පිටගත්තේ පිණ්ඩපාත යන්න ගත්තාම දැන් පිණ්ඩපාත යනකොට කාලයක් යද්දි ගෙවල් ටික හුරු වෙනවනේ. අහවල් ගෙදර ඉන්න මේ කට්ටිය මේ ගෙදරින් මේ වගේ දානෙ දෙන්නේ මේ ගෙදරින් නම් දෙන්නේ අප්පෝ වල කන්න බැරි ඒවා එහෙම ඉතින් අහු වෙනවා ටිකක් යනකොට. අහු වෙනවද නැද්ද? වෙනවා. දැන් භික්ෂුව පාරට එක්ස්පර්ට් වුණාම කියන්නේ පාර ගෙවල් ටික ගැන නෝට් වෙනවනේ. ඉතින් මේ ගෙදරට ගියාට වැඩක් නැහැ. ඉන්නේ ආච්චි අම්මා කෙනෙක් කියනවා පැයක් විතර අපරාධේ කාලේ හොමෝම හිතෙනවා. ඉතින් මම මේ කියන්නේ සත්‍ය වශයෙන්ම මට වෙච්ච දේ. ආයි මේක වහන්න ඕනේ නෑනේ. දැන් මේ සසර දුක දැකලා නිවන් දකින්න කියලා මහාන වෙලා. හරිද මේ ගෙවල් වලදී කවදාවත් ප්ලේන් ටිකක් බීලානේ. එහෙම ඉඳලා මහාන වෙලා දැන් ගිහිල්ලා පිණ්ඩපාත යනකොට මට එක දවසක් හිතුණා ඇත්තටම මට හිතුණා මේ ගෙදරට නම් ගිහිල්ලා වැඩක් නැහැ. ඔන්නේ තව ගෙවල් 3ක් විතර තියෙන එක පහු කරාම හොඳ ගියක් තියෙනවා. අන්න ඒ ගෙදරට කෙලින්ම යනවා කියලා දැන් මේ ගිහිල්ලා ඊට පස්සේ මං ඇවිල්ලා පින්න වළඳනකොට මේ මට ලැජ්ජයි වෙච්ච දෙයට. අයියෝ ධම්මවිජේ. ඔබ මේ කන්නයි මහලෝනේ. දැන් භාවනා කරනවා නෙමෙයි දැන් මොකද කරන්නේ? දැන් හොඳ කන්න ගෙවල් හොයනවා. කන්න ඕන නම් ගෙදරට වෙලා ඉන්නවා. දැන් ඔක ඉතින් සාමාන්‍ය දෙයක්.
මහන්ලා මම මේ මුල්ම කාලේ කියන්නේ 2015 විතරම. 16ත් නෑ 2015 තමයි විශ්වාසය. මොකද අපි හිටියෙත් ගම්මාන පැත්තනේ පින්වත්නි. එතකොට මේ ගම්මාන වල දැන් කොළඹ හතේ පින්ඩපාත යනවා වගේ නෙමෙයි ගමක පින්ඩපාත යන්නේ. ඒකට අහිංසක මිනිස්සු සමහරු තමන් කකා ඉන්න පාන් කෑල්ලෙන් වාටියක් ගෙනල්ලා කඩලා දානවා. ඒ වගේ මිනිස්සු. එතකොට දැන් මේක හොඳ නෑනේ. බුදුරජාණන් වහන්සේ දූතාංගයක් දානවා ලෝලුප්පචාරකම් පටික්කිප්පාමි සපදානචාරිකංග සමාදියා. සපදානචාරිකංග. සපදානචාරිකංගේ සමාදන් වෙච්ච භික්ෂුව නියමය තමයි දූතාංගය තමයි තණ්හාවෙන් ගැපිලිවල ඉක්මවා පිණ්ඩපාතය කරගන්නේ නැත. ඔන්න ඒක සමාදන් වෙනවා. සපදානචාරිකංගං සමාදියාමි සපදානචාරිකංගං සමාදියාමි සපදානචාරිකංගේ සමාදන් වෙලා පිණ්ඩපාත යන්න ගත්තාම මොකද වෙන්නේ? ඔන්න දැන් යනකොට හිතනවා මේ ගෙදර නා වැඩක් නැහැ කියලා. එතකොට හැබැයි ඊට ආයි මොකක් මතක් වෙනවද? දූතාංගය මතක් වෙලා වැඩක් නැති වුණාට අතාරින්න බෑ. එහෙමනේ. අනිවාර්යෙන් මා විසින් මේ ගෙදරට යා යුතුයමයි කියලා. ඒ දූතාංගය මුල් වෙලා පිණ්ඩපාත කරගන්න. දැන් බලන්නකො තෘෂ්ණාවට පහර වදිච්ච විදිය. මේ කය පෝෂණය කරන්න ආහාර ගන්නවා කියන එකක් නේ. කුලයන් වල ඇලීමක් නේ. ප්‍රනීත භෝජන වල මුලා වීමක් නේ. ලැබෙන්නේ මොනවද? ලැබෙන දේ වළඳලා සාසනික ප්‍රතිපත්තිය පුරා ගන්න ජීවිතේ කැප කරා මිසක් මුලාවට ජීවිතය යට කළා නේ. ඔය පිංගුතුල්ලා එහෙමද? පිංගුතුනි. ඔය පිංගුතුල්ලා ලොකු මුලාවක ජීවිතේ ජීවත් වෙනවා. 5 star hotel එකේයි 3 star hotel එකේ නැද්ද? දැන් ඔය පිංගුතුල්ලාට ඩිමාන්ඩ් එකක් තියෙනවනේ. 5 star hotel එකක් කොහොම ඒක නිකන් මෙහෙමනේ යන්නේ නේ. නිකන් අර එහා පැත්තේ තියෙන චූටි හෝල් එකේ මේ වෙඩින් එකක් තියෙනකොට වගේ නෙමෙයි 5 star එකට යන්නේ. හැබැයි ඔබට අමතකයි අරකින් කෑවත් වැසිකිළියට යද්දි දොර වහගෙන යන්නේ. අරකින් කෑවත් මොකද 5 star hotel එකෙන් කෑවයි කියලා අප්පෝ මම මේ 5 star එකෙන් කාපුවනේ තියෙන්නේ කියලා යනවනේ. ඒකෙන් ගියත් වැසිකිළිය දොර වහගෙන යන්නේ. මොන ප්‍රණීත භෝජන වැළඳුවත් පැය 4කින් අසුචි බවට පත් වුණාට පස්සේ ලැජ්ජාවෙන් වහගෙන බැහැර කරන්න වෙනවා කියන එක මිනිස්සුන්ට අමතකයි. බලන්න කොහොමද ජීවිතය ඇත්ත. පින්වතුනි මෙච්චර කියන කොටත් ඔබ මේ ලෝකේ පස්සෙන් දුවන්නේ. මම මොනා කරන්නදනේ? තම තමන්ගේ ඥානෙ හැටියට මේක වටහාගෙන ඉතර වෙලා යන්න. ඔබට කියන්න ඕනේ මෙච්චර. මේ තමයි දැන් අරක දැන් ඔබ පින්වතුල්ලා රාගය තමයි මේ හොයන්නේ. භික්ෂුව හොයන්නේ විරාගය. ආමිෂය නෙමෙයි නිරාමිෂ සතුට. ආමිෂ සතුටත් නිරාමිෂ සතුටත් අතර වෙනසක් තියෙනවා. හැමතිස්සෙම මිනිස්සයා උත්සාහ කරනවා දෙයක් ලබාගෙන ජීවත් වෙන්න. දෙයක් එකතු කරගෙන ජීවත් වෙන්න. දෙයක් ලං කරගෙන ජීවත් වෙන්න. හැබැයි භික්ෂුව එක දේවල් ලැබීමෙන් සතුටටපත් වෙන්නේ නැහැ. ඔය එක්තරා අතීත ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා පින්වතුනි මේ. උන්වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා අතීතේ කියන්නේ මම ඉතින් චරිතාදර්ශී භික්ෂුවා. ඊළ උන්වහන්සේට මේ පාත්‍ර මේ පිරිකර ලැබුණාම පැදුරක් දානවලු කුටියෙන් එළියට. දාලා පිරිකර ටික පැදුරේ දාලා ස්වාමීන් වහන්සේලාට එන්න කියලා අරන් යන්න කියනවලු. පන්සල් වල හාමුදුරුවෝ ටිකට ඒ වටපිටාව එන්න කියලා ඕන දෙයක් අරන් යන්න කියලා දාලා තියෙනවා. වහන්නනේ. ජීවිතේ ගුණ ධර්ම වඩපුතුම් මේ වගේ මුලා වෙන්නේ නැතුව මේ වගේ පමා වෙන්නේ නැතුව මේ වතහැරලා දාලා ජීවිතේ යන්න හදන හැටි. මේ වගේ ලෝකයක මේ බණ ටික ඇහෙනකොට මගේ පිංගුතුල්ලා හොඳට කල්පනා කරන්න අනේ දෙයණී අපි මේ මොකද කරන්නේ ජීවිතයත් එක්ක? අපි විසින් කොච්චර ධර්මතා රාශියක් අවබෝධ කරගන්න ඕනිද මේ කියන තැනට හිත හදාගන්න. ඔය පිංගුතුලා හිතන්නේ ලේසි කියලා. ලේසි නෑ පිංගුතුනි. මෙතනට හිත හදනවා කියන එක හැබැයි මෙහෙමයි. හරියට ප්‍රඥාවන්තයෙක්ට මේ එක බණ පදයක් ඇහුනොත් එයා නවතින්නේ නිවනේ. හරි ප්‍රඥාවන්තයෙන්ට මේ එක බණ පදයක් ඇති සසර ජීවිතය ගැන කලකිරීමක් ඇති කරගෙන මේකෙන් එතර වෙන පැත්තට පාර කපා ගන්න. හැබැයි ලේසි නෑ. පඤ්ඤාවන්තස් අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස.
මේක ඇහෙන කෙනා කල්පනා කරන්න ඕනේ අජ්ජේව කිච්චං ආතප්පං අදාදම කරන්න ඕනේ කෝ ජඤ්ඤා මරණං සුවේට මැරෙයිද කියලා කවුද දන්නේ? කල්පනා කරන්න. ස්වාමින්වහන්සේ නමක් මාත් එක්කම ස්පිරිතාලට ගිහිල්ලා එද්දී අපි දෙන්න මෙව දෙපැත්තේ ඉන්නවා. උන්වහන්සේ මට කියනවා ලොකු සයන්ස් මොකද කියලා මේ ජීවිතයේ අසරණ භාවය කියන එක නම් මාර විදියට දැනෙන. මම ඇයි? ලොකු සයන්ස් දැන් මම ඔබ වහන්සේට ගෞරව කරනවා වුණාට කවදාරි දවසක අපි දෙන්න වැකටනේ වයසට යන්නේ. නැස මට කියනවා දැන්. ගියාම සමහරක් වෙලෙ මේ මැද්දේ තියෙන වතුර කෝප්පේ ලොකු සයන්සට ඕනේ වෙයි. හැබැයි මටත් දෙන්න පුළුවන් වේද කියලා කවුද දන්නේ? මටත් අංශභාගය දීලා අතපය වාරුනේ නැතුව තිබ්බ. අපිට තිබහත් අසරණකමක් වෙයිනේ. වෙනවා පින්වතුනි. ඔබට මේකට බය හිතෙන්නේ නැද්ද කියන්නකො? දැන් මට ඔබට නම් තව මේ හෙට අනිද්දා. දන්නවද? හෙට අනිද්දා. වයසයිමනේ දැන්. ආයිත් සැරයක් මේ වගේ භවගාමී ගමනකට නොවැටි. කරුණාකරලා මේ වතාවෙවත් මේ දුක තේරුම් අරගෙන මේකෙන් එතර වෙන්න කරන්න ඕනේ. එක කල්පනාවයි. සබ්බේ සංඛාරා දුක්ඛ. කෙටිම වචනේ. මොකද්ද? සියලුම සංස්කාරයෝ නම් දුකයි. සංස්කාරයෝ කියන්නේ මේ ලෝක පැවැත්ම පිණිස ලෝකයේ ඇතිවෙච්ච දේවල් හේතුන්ට අනුරූපීව හටගත්ත සියලුම ධර්මතා. මම ඔබ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මේ කිසිම තැනක සැප මාත්‍රයක්වත් නැහැ. එතකොට අපේ සයන්ස ලෝකේ සැප නැද්ද නේ? ආස්වාදයක් ලෝකේ තියෙනවා. හැබැයි අර කුෂ්ඨය තමයි හොඳම උපමාව. කුෂ්ඨය කහනකොට සැප වුණාට කුෂ්ඨය කියන්නේ සැපද දුකද? දුක. කහනකොට සැපයි. එහෙමයි කියලා ඔයගොල්ලන්ගේ පුණ්‍ය අනුමෝදනා පත්‍රේ නෑනේ. කුෂ්ඨය කහනකොට සැප නිසා අපිට ලොකු කුෂ්ඨයක් හැදේවා කියලා. ඒ වගේ ලෝක යම් යම් ආස්වාද තිබ්බට ඒ ආස්වාදතාවකාලික නිසා ඒ ආස්වාද වලට පැවැත්මක් නැති නිසා පින්වත්නි ආස්වාදයේ මුලා නොවි ආදීනවෙම දකින්න. නේ දිරදිරා යනවා කියලා කල්පනා කරන්න. වියකිලා යනවා කියලා කල්පනා කරන්න. මෙරි මෙරි වැටෙනවා කියලා කල්පනා කරන්න. එහෙම කල්පනා කරද්දි තමයි ඔබට ඇත්තට මේ ලෝකේ විතරක් නෙමෙයි. මෙහෙම දිගැරලා සමස්ත භවගාමී ගමනම බලන්න. සමස්ත භවගාමී ගමනම භවයම සංසාරයේම දිගැරලා බැලුවාම තමයි ඔබට තේරෙන්නේ. කොතන ඉපදුණා? දැන් බලන්න මේ ජීවිතේ අපි ඉපදුණා ගයක් හැදුවා. දැන් මැරෙනවනේ. ආයි ඉපදුනොත් මිනිස්සෙක් කියලා ආයි මොකක් කරන්න ඕනේ? දැන් ආයි ගයක් හදන්න එපයි දඟලන්නේ. ආයි හදලා ආයි ජීවත් වෙලා ආයි මැරෙන්න. ආයි උපදින්න. ආයි මොකක් කරන්න ඕනේ? ආයිත් හදන්න එපා. දැන් මේ ගමන කොච්චර නිස්සාරද බලන්න. ඇයි අපි වැල්ලක ගයක් හදන්නේ නැත්තේ? ඇයි අපි කන්දක් උඩ ගයක් හදද්දි පස් කඩාගෙන වැටෙනවද කියලා බලන්නේ ඇයි? හදන ගෙදර කඩාගෙන වැටෙනවා නම් වැඩක් නෑ. හොඳ බීම් එකක් දාලා හොඳ ෆවුන්ඩේෂන් එකක් ගේකට දාගන්නේ ඇයි? හදන ගේ කඩාගෙන වැටුණා. පිංගන්නේ. වහලක් ගහනකොට අපි කවුරුත් තෙමෙන්න ගහන්නේ නෑ. සිමෙන්ති වලින් කුවේරක් දාලා අන්තිම බිඳුව වෙනකම්ම වහනවනේ. පිටකනේ ඔබ මේ ගහලා තියෙන වහල ඕක හැමතැනම හිල්. ඕක ජරා ගින්නෙන් තෙමෙනවා, ව්‍යාධි ගින්නෙන් තෙමෙනවා, මරණ ගින්නෙන් තෙමෙනවා. පිටකනේ ඔය වහලයට සැනසීමක් හොයන්න එපා. ඔබ දාලා තියෙන ෆවුන්ඩේෂන් එක ඇත්තටම ෆවුන්ඩේෂන් එකක් නැති තරම්. කොයි වෙලේ මේ පස්කන්ධ කඩාගෙන බිමට වැටෙයිද කියලා කියන්න පුළුවන් කමක් නෑ. එනිසා මේ ජීවිතයේ තේරුම් අරගෙන මගේ රත්තරන් පින්වතුනි මේ දුක්ඛිත භයානක සංසාරයට මුලා වෙන්නේ නැතුව හරිම පුදුමයි මිනිස්සු මේ සංසාරයට මුලා වෙන හැටි දැක්කහම. මම ඊයේ පෙරේද ධර්මදේශනාවක් කළා මේ අපාය පිළිබඳව. ඇත්තටම මේ අපාය ගැන ධර්මදේශනාව කළාට පස්සේ මට හිතුණා අපි ඉදිරියේදී මේ ගැන සිහිපත් කරලා දෙන්න. මට හිතුණා දන් දුන්නත් අපාය නොදුන්නත් අපාය වගේ සිද්ධියක් තියෙන්නේ මෙතන. එතකොට
ඒ දන් දීම නොදීම නෙමෙයි අපි එකකින් ගත යුත්තේ. දන් දීම් නොදීම් ආදී දේවල් වලින් හෝ සංසාරේ හිර වුණොත් විඳින්න වෙන දුක පොඩි නෑ. දැන් ඔය පින්වතුන්ට ටක් ගාලා අල්ලගන්නේ සංසාරේ සැප විඳින්න පුළුවන් කුසල කර්මයක් නෑ. ආවල් පින කරා නම් අපේ ආමුදුර. දැන් මම උගලන්ට කිව්වොත් එහෙම පින්වතුනි මේ මාර පිනක් තියෙනවා. මේක කරගත්තොත් සසරේ මාර විපාකයක් ලැබෙන්නේ මේ අය කවදාවත් අපාය කියන වචනයවත් අහන්න ලැබිලා නෑ. දිව්‍ය ලෝකවලම ඉපදිලා තියෙන්නේ. ඔයගොල්ලෝ මොකක් කරනවද දෝගෙන ගිහිල්ලා? අනිවාර්යෙන් කර දැන් මං කිව්වොත් එහෙම මේ පිංගුතුනි පිදුරු ගහක් පූජා කරගන්නකෝ ඒක මාරානිසංසයි මෙහෙමයි කියලා. ඔය පිංගුතුලා මොකක් කරනවද? ඕගොල්ලෝ පිදුරු හොයන් ඇවිල්ලා අයියෝ අපිට ඉතින් කණ්ඩත් එක්ක පිදුරු තියේ ආරන්නේ. හැබැයි මං ඔබට කිව්වම පිංගුතුනි දන්නවද මාර වැඩක් තියෙනවනේ මේ ටිකක් භාවනා කරන්නකෝ නිවන් දකින්න පුළුවන් කියලා. එතකොට කරනවද? නෑ එතකොට වෙලාවක් නෑ අපේ හඳුරුනි කොහොම හරි කර. අන් හැවදේම කරනකොට භාවනා තමයි කරගන්න බැරි. ඉතින් භවගාමී ගමනේ ඔබේ සිත ඇලෙන්න තරම් නිර්වාණي ඔබේ සිත ඇලෙන්නේ නෑ. ඔකයි සත්‍යය. හැබැයි මම මොකක් හරි පින්කව ඔයගොල්ලෝ හරි කැමති ධම්මවිජය සයන්නාසයට දාන ටිකක් අප්පා බලන්නකො ටිකක් නිකන් කියලා. කොච්චර ලොකුද මේ මගේ බඩ පුරවන්න නෙමෙයි. අර කුසල කර්මයට ලෝභකම්. ඔකයි සත්‍යය. අර පුණ්‍ය කර්මය කරගෙන විපාකයට මුලා වෙලා සාර කල්පනා කරන්නේ දැන් අපි බැල්ලියට කන්න දීලා සීවලිය ආවුන්රන්ට එහෙම ලැබුණා නන්නේ සයින්නාසේ නමකට දුන්නාම කොහම ලැබෙන්නේ ඕන්නම කල්පනා කළා ලෝකේ මුලා වෙන කුසල කර්මය නම් ඉක්මනින් කරගත්තට ලෝකෙන් ගැලවිලා යන පුණ්‍ය කර්මය ඔබ කරගන්නේ හරි මඩුවේ. එනි දාන ආදී දේවල් නරකයි නෙමෙයි. ඒ දේවල් හොඳ නෑ කියනවා නෙමෙයි. ඒවා කරන්න ඒත් ඔබ මතක තියාගන්න මේ ලෝකෙම වැහෙන්න දම් බෙදලා පූජා කරත් ඔබට මේ කාමාවචර ලෝකේවත් ඉක්මවා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අඩුම සතර අපායත් මනුෂ්‍ය ලෝකයත් දිව්‍ය ලෝක හයත් කියන මේ කාම සුගති කාම දුගති වලවත් ඒ ටිකවත් ඉක්මව ගන්න ඔබට මේ දාන වලින් බෑ. බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයට දන් දුන්නා. ඔබට කාමාවචර භූමි ටික ඉක්මව ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඔබ සිල් රකින්න පටන් ගන්න. ඔබ වෙනත් තීර්ථායතනයක බ්‍රහ්මචර්යාව රැක්කොත් හීන විදියට රැක්කොත් රජ වෙන්න පුළුවන්. මධ්‍යම විදියට රැකලා උපචාර සමාධිය ආදී දේවල් වැඩුවොත් ඔබට දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. උපරිම විදියට රැක්කොත් කාමාවචර භූමින් නික්මවල ලබන්න පුළුවන් බ්‍රහ්මත්වය පවා ලබන්න. දැන් දානයද වඩානිසස්ස බ්‍රහ්මචර්යාව. එක වෙලාවක රජ කෙනෙක් තවුසොන්ට දන් දෙනවා. තවුස ටික ධානලාභී. තවුස 10000ටම දන් දීලා රජතුමාට යන්න පුළුවන් උනේ දිව්‍ය ලෝකයකට විතරයි. හැබැයි දන් දීලා රජතුමාගේ දිව්‍ය ලෝකෙට දන් වළඳලා භාවනා කරපු තවුස ඔක්කොම බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. දැන් බලන්නකෝ ආනිසංස මොකක්ද? දානයද බ්‍රහ්මචර්යාව. හැබැයි මහා පුරුෂයෝ මේ දෙකම ප්‍රශංසා කරලා පසසලා තියෙනවා. නමුත් වඩා ශාසනයක වටින්න පිංගන්නේ බ්‍රහ්මචර්යාවයි. ඒ නිසා ඒ තරම් සුන්දර අවස්ථාවක් ලැබිලා තියෙන වෙලාවේ ටික කාලයකින් පිංගත්නි තව දැන් මම අවුරුදු ගානකට කලින් ওই වගේ ඔතන ඉඳලම බණ අහලා තියෙනවා. හැබැයි මේ බණ ඇහිච්ච නිසා ඇහිච්ච එක තේරිච්ච නිසා දැන් අනිත් පැත්ත හැරෙලන්නේ. ඒ ඔය පින්වතුන්ලත් මේක අනිත් පැත්ත හැරෙන්න හැමදාම බණහා ඉඳලම හරියන්නේ නැත්තේ. මේක අනිත් පැත්ත හැරිලා මේ ගමන පටිසෝතගාමීව යන්න පටන් ගන්නවා. මේකට බහින්න ඕනේ. බැහැලා උඩු අතට පීනන්න ඉගෙන ගන්න ඕනේ. පීනන්න පටන් ගන්නවා. දැන් හැමදාමත් ගලක් උඩට වෙලා ඉන්නවා. වතුර සීතලයි කී බහින්න නැතුව. ඒක ලොකු අපරාධයක්. එනිසා ඒ බවල් සිහිපත් කරමින් මේ සංසාර දුකක් කියන එක තේරුම් ගන්න. සබ්බේ සංඛාරා දුක්ඛ. හොඳට මතක තියාගන්න. හැම සංස්කාරයක්ම දුකයි. දරුවෙක් ඉපදුනත් දුකයි. විවාහයක් වුණත් දුකයි. සොයිප් එකක් ඇදුනොත් සැපයි. නෑ. ඒ
ඇයි පින්වත්නි ඔබ දැක්කේ නැද්ද? දැන් මම දැකලා තියෙනවා අර ගම්වල ඉන්න මිනිස්සුන්ට සුයි පැදිලා ඒ මිනිස්සුන්ගේ ජීවිතේම ඉවරයි. ඒ මිනිස්සු එකත් අරන් කොළඹට එනවා වෙනත් භාර්යාවකුත් අරන්. දැන් මොකද වෙන්නේ? කොට හිටිය කුඹුරත් නැහැ අන්තිමට. මනස තියෙන්න පින්වත්නි ජීවිතය ගැන කල්පනා කරන්න. ජීවිතේ ජීවත් වෙන විදිය කල්පනා කරන්න එපා. ජීවිතෙන් ගැලවිලා යන විදිය ගැන කල්පනා කරන්න. ඇයි දන්නවද? සත්‍යවාදීව මේ කියන්නේ ජීවිතේ ජීවත් වෙන විදිය කොයි කවර ආකාරයෙන් කල්පනා කරත් ලෝකේ ඉන්න ධනවතාවටත් පිළිකාවක්. ජීවත් වෙන විදිය ගැන කල්පනා කරන්න එපා. ජීවිතෙන් ගැලවිලා යන විදිය ගැන කල්පනා කරන්න. මේක අවස්ථාවක් කරගන්න කියලා ඔබට ආරාධනා කරමින් කාල වේලාව අවසන් නිසා අදට ධර්ම දේශනාව අවසන් කරනවා. ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වීම පිණිස මේ කුසල් ඔබට සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරමු. එහෙම ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළ ජනවාරි 11 වෙනි දිනට තමන්ගේ උපන්දිනයේ සැමරූ අවුරුදු 3ක් වයස ඇති තිනාල් බෝමෙත් පුතුණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම මේ ගෞතම බුදු සසුනෙම පැවිදි වෙලා උතුම් ධර්මය අවබෝධ කරගන්නට මේ පින්වත් පුතුණුවන්ට මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන්, ඒ වගේම අවුරුදු 15ක් වූ සිනිලි අකිත්නා දියණිය විශ්මි නවෝදය අවුරුදු 16ක් වෙච්ච දියණිය දෙදෙනාට මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ පින්බර අම්මා, විශේෂ අම්මා කෙනෙක්, තාත්තට ස්වකීය පුතුණුවන්ට ප්‍රවෘජ්ජා භූමිය ප්‍රාර්ථනා කරන මේ අම්මා මේ ගෞතම සම්බුද්ධ සසුනේහි පිළිසරණ ලබාගත් මව්වරුන් අතර තවත් එක මව්තුමියක් බව මේ සටහනින් පැහැදිලි. පින්වන්ත අම්මටත් තාත්තටත් සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සම්පන්නියත් ලැබ, ඒ වගේම ඉතාලියේ පදිංචි අමිල ප්‍රසාද්, චමිලා කුමුදිනී යන මේ අයටත් විරාගයේ පිණිස මේ උතුම් ධර්ම දේශනාමය කුසල හේතු වේවා, පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. නමින් මේ පරලොව ගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන්ව සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවරින් සුවසේම නිවේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජනවාරි මාස 11 වන දින සිය 3 වන උපන්දිනයේ සමරන තිනාල් බෝමෙත් පුතුණුවන්ට මේ සම්බුදු සසුනේදීම පැවිදි වී උතුම් ධර්ම අවබෝධ කර ගැනීමට මේ පින්කම හේතු වාසනාව වේවා යන සත් ප්‍රාර්ථනාවෙන් යුතුවයි ඉතාලියේ පදිංචි අමිල ප්‍රසාද් මහතා සහ චමිලා කුමුදිනී මහත්මිය යන පින්වත් දෙපළ අද ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ. දේශකයන්න් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධයේ පිණසම නිම ධර්මදේශනා පින්කම හේතු වාසනා වේවා. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කරවා ගැනීම සඳහා දැන්ම කතා කරන්න 07118 57 57 13 දුරකථන අංකයට 07118 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, ඊමෝ මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව අදම වෙන් කරවා ගන්න. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.